And now, live at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබරතුරුතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි මුලින්ම සිරස්තල. රට සංවර්ධනය කිරීමේ පළමු පියවර ගම සංවර්ධනය කිරීම බව ජනපති පවසයි. ජනතාවට ස්ථිරසාර සංවර්ධනයක් ගෙනත් දෙන්නට රජයක් හැටියට නිලධාරීන් හැටියට අපි ඒ සුදුසු වාතාවරණය සකස් කරලා දෙන්නට ඕන. ඊයේ තවත් කොවිඩ් ආසාදිතින් 522ක් මෙරට සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 46248 දක්වා ඉහළට. ගාල්ල බන්ධනාගාරයේ කාන්තාරන්දවියන් 34කට සහ නියාමකවරයන් 3 දෙනෙකුටත් කොවිඩ්. ශ්‍රී ලංකා යුද හමුදාවෙන් කෘෂිකර්ම සහ පශු සම්පත් බලකායක්. පොතුපිටිය අනතුරේ CCTV සාක්ෂය. ට්‍රම්ප්ට හිතති කණ්ඩායමක් කැපිටල් ගොඩනැගිල්ලට කඩාවදී. සිව් දෙනෙකු මරුට 52ක් අත්අඩංගුවට ගැනේ. රජය ක්‍රියාත්මක කිරීමට නියමිත ගම සමග පිළිසඳරක් වැඩ සමග යලි ගමට වැඩසටහන සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ උත්සවයක් අද පෙරවරුවේ අරලියගහ මන්ත්‍රයේදී පැවැත්වුණා. ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මේ උත්සවය පැවැත්වුණා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරන ගම සමග පිළිසඳරක් වැඩ සමග යලි ගමට වැඩසටහනෙහි රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ උත්සවය අද අරලියගහ මන්දිර පරිශ්‍රයේදී පැවැත්වෙනවා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මෙන්ම ආර්ථික පුනර්ජනනය සහ දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ගම සමග පිළිසඳරක් වැඩ සමග යලි ගමට වැඩසටහන වෙනුවෙන් සියලු ක්ෂේත්‍ර නියෝජනය කරමින් රාජ්‍ය නිලධාරීන් මෙන්ම මැති ඇමතිවරුන් විශාල පිරිසක්ද මෙසේ සහභාගී වී සිටියා. මෙහිදී ජනාධිපතිවරයා පැවසුවේ ස්ථිරසාර සංවර්ධනය ගමට ගෙන යාම සඳහා රාජ්‍ය සහ රාජ්‍ය නිලධාරීන් එක්ව කටයුතු කළ යුතු බවයි. දැන් අපි නැවතත් ගමට යන්නේ ඒ අපි සොයාගත්තු ඒ ප්‍රශ්න ඒවා ජනතාව වෙනුවෙන් විසඳන්න. විශාල ව්‍යාපෘති ගෙනල්ලා තියෙනවා. වාරි මාර්ග ව්‍යාපෘති, මාර්ග ව්‍යාපෘති, මේ ව්‍යාපෘති තිබුණත් අපි බලාපොරොත්තු වෙන සංවර්ධනය ගම තුල අපි තවම දකින්නේ. ගමේ එදාට වඩා කඩ තියෙන්න පුළුවන්, වගා කරලා තියෙන්න පුළුවන්, මිනිස්සු ගෙවල් හදලා තියෙන්නට පුළුවන්. නමුත් සමස්තයක් හැටියට ගමක සංවර්ධනයක් අපි දැක්කන්නේ නැහැ. ඒතර අපි බලාපොරොත්තු වෙන්නේ කොහොමද මේ ජනතාව ජීවත් කරවන්නේ, ඔවුන්ගේ ජීවන රටාව ස්ථාවර කරන්න. මේ කාර්ය හරියට සිද්ධ වෙච්ච නැති හින්දා තමයි අද අපි ගමකට ගියත් සමහර ගමේ තරුණ තරුණියන් රජයේ රැකියාවන් බලාපොරොත්තු. ඒ අයට ගොවිතැන ගැන, කෘෂි කර්මාන්තය ගැන, පාරම්පරික කර්මාන්ත ගැන විශ්වාසයක් නැහැ. මොකද ඔවුන් දැකලා තියෙන ඔවුන්ගේ දෙමාපියන්, මේ දෙමාපියන්ගේ දෙමාපියන් මේ වගේ යෙදිලා නමුත් තවමත් ඔවුන් දුප්පත් කමින් පෙළෙන නිසා. මේ ජනතාවට ස්ථිරසාර සංවර්ධනයක් ගෙනත් දෙන්නට රජයක් හැටියට නිලධාරීන් හැටියට අපි ඒ සුදුසු වාතාවරණය සකස් කරලා දෙන්නට ඕන. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ කිසිවෙකුටත් ජනපතිගෙන් සමාවක් හිමි නොවන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී වාචික පිළිතුරු අපේක්ෂාවෙන් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්. අපි කරු කතානායකතුමා එවකට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදියට ප්‍රකාශයක් කරනවා පාස්කු ප්‍රහාරය අපිට දැන්නුවා අපි නිහඬව හිටියා ඒක එවකට ආණ්ඩුවේ වගකීමක් නිසා බරපතල ප්‍රකාශයක් කරුවම අග්‍රාමාත්‍යතුමාගේ එවකට විපක්ෂ නායක ආරක්ෂක ඒකකයත් මේක දැනගෙන හිටියා කිව්වා අද වෙනකොට කොමිසමට ඒ තොරතුරු ලබා දීලා නැහැ කොමිසම කටයුතු කරන්නේ ඉන්ඩිපෙන්ඩන්ට්ලි ස්වාධීන ලෙස කොමිසමේ කටයුතු කොමිසම පත් කරලා තියෙන්නේ ගරු ජනාධිපතිතුමා විසින් කොමිසමේ කාර්යභාරයන් වලට අපිට මැදිහත් වීමේ
හැකියාවක් නැහැ. ඒ හින්දා කොමිසම මොනවද කරන්න කියන එක පිළිබඳව වාර්තාවෙන් පස්සේ අපිට බලන්න පුළුවන් වෙයි. මම හිතනවා ඉතාමත්ම හොඳ වාර්තාවක් කරයි කියලා. තුමා සඳහන් කරපු ඒ කරුණු පිළිබඳව මට අවබෝධයක් නැහැ පෞද්ගලිකව. ඒ අරුණම මේ සම්පූර්ණ පොලිසිය විසින් කරන ලද සියලුම විමර්ශන කටයුතු නොවැම්බර් මාසයේදී ගරු නීතිපතිතුමා වෙත ඉදිරිපත් කරලා තියෙනවා. එතුමා ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරගෙන ගිහිල්ලා එතුමා කියලා තියෙනවා වාර්තාවකට අනුව එතුමා බලාගෙන ඉන්නවයි කියලා ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව එනතුරු අවසාන වශයෙන් චෝදනා කරන්නේ කවුද කියන එක පිළිබඳව සලකලා බලලා මම හිතනවා මේ සියලු දේවල් අරගෙන අපි මේකේ අලගිය මුලගිය සියලු තැන් හොයාගෙන පූර්ණ වශයෙන් හා අවසානාත්මක වශයෙන් මේ ප්‍රශ්නයට විසඳුමක් හොයාගන්න අපිට පුළුවන් වෙයි. එතකොට මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බිත්තියට හේතුලා ඉන්නවා කියලා අපිට පේනවා. එතුමා හරි නැත්නම් යහපාලන ආණ්ඩුව හරි නැත්නම් වෙන පාර්ශවයක් මේ තුල ඉන්නවද කියන එක හොයාගන්න සත්භාවයෙන් ඔබතුමා හරි ගරු කතානායකතු ඔබතුමාලා හරි ලංකාවේ පුරවැසියෙක් විදිහට මේ දන්න තොරතුරු ටික ලබා දීම සුදුසු නොවේද? අපි පැහැදිලිවම කිව්වා මේක අපි නිශ්චිත ඉලක්ක හොයාගෙන මේ උන්ව වර්ධිකාරයෙන් කරන්නයි කියලා අපි කරන්නේ නැහැ මේක. ස්වාධීන ලෙස සාක්ෂි හොයාගෙන ගිහිල්ලා වර්ධිකාරයෝ හොයාගන්නට ඕන, නිවැරදිකාරයන්ව මුදා හරින්නට ඕන, ඇත්තටම වගකීව යුතු අය වග කියන්නට. දැන් මම ඔබතුමත් එක්ක ඉතාමත්ම එකඟ වෙනවා. මේක දේශපාලනීකරණය කරන්න හොඳ නැහැ. මේක වෙන ජාතිවාදී අපිට අවශ්‍ය මිනිසු තෝරගෙන උන්ට මේක පටවන්න හදනත් හොඳ නැහැ. මොකද එහෙම කරොත් ඒක බරපතල දෙයක් වෙන්න පුළුවන් මන්ත්‍රීතුමා. ඒ තමයි ඇත්ත වශයෙන්ම මේ චින්තනයේ ඉන්න මිනිස්සු ඉන්නවනම් ඕන්න හොයාගන්න නැතුව වැරදි මිනිස්සු පස්සේ පන්නන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක කරනලා මේ ප්‍රශ්නේ විසඳුම් හොයන්න බෑ. ඉතින් අපි වගකීමෙන් කියනවා ජනාධිපතිතුමා කිසිසේත්ම වැරද්දට සම්බන්ධ වෙච්ච කිසිම මිනිසෙකුට කිසිම ආකාරයකින් නිදහසක් දෙන්න හරි ඒකට මැදිහත් වෙන්න බලාපොරොත්තුවකුත් නැහැ. අහිංසක මිනිස්සු පස්සේ පන්නන්න හේතුවකුත් නැහැ අපිට. වාර්තා ගණනාවක් තියෙනවා. හිටපු ජනාධිපතිතුමා පත් කරපු ජනාධිපති කොමිෂන් වාර්තාවක් තියෙනවා. වර්තමාන ජනාධිපතිතුමා පත් කරපු වාර්තාවක් තියෙනවා. එකක්වත් පාර්ලිමේන්තුවට එවන්නේ. වැරදීනේ ඔබතුමා කියන්නේ. පාර්ලිමේන්තු වාර්තාව සාම සකස් කරගෙන ඉන්නේ. මේ කොමිෂන් වාර්තාව ආවම අපි ජනාධිපතිතුමත් එක්ක කලින් ජනාධිපති කොමිෂන් වාර්තා ගණනාවක් තිබ්බා. විපක්ෂ නායකතුමා වර්ධිකාරය කරපු කොමිෂන් වාර්තාවද? නැත්නම් අපි ඕනෑම කොමිෂන් වාර්තාව පාර්ලිමේන්තුවට ඉල්ලලා අපි ඉදිරිපත් කරමු. ඕ මුජිබුර් රහමන් මන්ත්‍රීතුමා. මේ වෙනමයි පත්තු වෙන්නේ. ඔබතුමා ආසනයේද ඉන්නේ? මම ආසනයේ ඉන්නේ. ඔබතුමා වගේ මමත් ආසනයේ ඉන්නේ. ගරු කතානායකතුමනි අපි කතා කරනකොට පොඩ්ඩක් බලන්න ඔබතුමා මැහෙන්නේ නැහැ වගේ ඉන්නවා. නැගිටලා කෑ ගහනවා මෙතන ඉඳගෙන. කතානායකතුමනි දැන් මේ අපේ මේ සභානායකතුමා මතු කළේ දැන් ඊයේ පෙරේදා ජනාධිපතිතුමා විසින් පත් කරපු දේශපාලන පරිගැනීම් පිළිබඳව කොමිෂන් වාර්තාවක් බාර දුන්නා. ඒ වාර්තාව තවම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. ඒකනේ ඒකයි ඉල්ලුවේ. ඒකනේ ඉතින් ඒක ඔබතුමාත් කියන්න ඕනද? එතුමා කිව්වා ඒක බාරගත්තා. නිරෝධායන මධ්‍යස්ථානවලට විදෙස් රටවල සිට ගෙන්වන ලාංකිකයින් යොමු නොකිරීම පිළිබඳව ඇතමුන් නගන චෝදනා සම්බන්ධයෙන් අද යුද හමුදාපතිවරයා පිළිතුරු ලබා දුන්නා. ඒ අද උදෑසන පත්තරේ වැඩසටහනට එක්වෙමින්. එතන ඉඳන් එන ලාංකිකයන් ඒගොල්ලන්ව දැන් මේ හෝටල් වල නිරෝධායනයට යැවීම පිළිබඳව ඇයි නිරෝධායන මධ්‍යස්ථානවලට යොමු කරන්නට අපට පහසුකම් මදිද? පිට රටවල් වලින් එන අයම බොහෝ අය වෙන්න පුළුවන් හිතන්නේ මැද පෙරදිගට වැඩිය අනිකුත් බටහිර රටවල් වල ඉන්න අය වෙන්න පුළුවන්. අපේ ඉල්ලීමක් කරුණ ලැබුවා අපිට මේ තිබෙන පහසුකම් වලට ඉන්නේ නැතුව ඔබ දන්නවා කාමර කාවරම නෙමේ නිරෝධායන මධ්‍යස්ථානවල හමුදාවල් තිබෙන්නේ සමහරට හෝල් වගේ තැන්වල. ඉතින් එහෙම ඉන්නේ නැතුව අපිට පෞද්ගලිකත්වයක් තියාගෙන පෞද්ගලික ඉන්න ඕනේ අපිට සල්ලි ගෙවලා ඉන්න අවස්ථාවක් ලබා දෙන්න කියලා. ඉතින් ඒ අනුව අපි හෝටල් වලට කතා කරන් පස්සේ ප්‍රධාන හෝටල් වලින් ඒ කට්ටිය කිව්වා රුපියල් 7500 බැගින් එක් පුද්ගලයෙකුට දිනකට දෙදෙනෙක් කාමරයක් පාවිච්චි කරනවා නම් 7500 බැගිනුත් එසේත් නොමැති නම් පුද්ගලයෙක් තනියෙන් පාවිච්චි කරනවා නම් 12500 බැගිනුත් දෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ අනුව අපි මේ අපේ ජනතාව පිටරට වලින් එන ජනතාවගේම ඉල්ලීම මත පමණක් මෙවැනි හෝටල් වලත් නිරෝධායන කිරීමක් ආරම්භ කරනු ලැබුවා. මේ වන විටත් පවත්වාගෙන යනු ලබනවා. මේ දෙකම ඒ කියන්නේ රජයේ එකත් පෞද්ගලික එකයි දෙකම පවත්වාගෙන යනවා. කැමති අයට හෝටල් වලට යන්න පුළුවන්, අනිත් අයට නිරෝධායන මධ්‍යස්ථාන වලට යන්න පුළුවන්. ආසාදිතයෙක් බවට පත් වුණු අයට Tamanට මුදලක් ගෙවන්න පුළුවන්කම තියෙනවා. පෞද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා ඇතුළත් වෙන්න හැකියාවක් තිබෙනවා නම් අපිට අර තියෙන තදබදය අවම කරගන්න පුළුවන් නේද? ඔව් රංගන, මේක ඉතාමත් වැදගත් ප්‍රශ්නයක්. ප්‍රධාන රෝහලේම ප්‍රතිකාර කරන එක කරන්න අපහසුයි. ලබා දුන්න උපදෙස් තමයි අපිට බැරිද හෝටලයක් අරගෙන
හෝටලයක් මේ ආකාරයෙන් රෝහලකට ප්‍රතිකාර කියන්නේ විශේෂයෙන්ම මේ සිම රෝග ලක්ෂණ නැති ඔබයි මමයි වගේ ඉන්නවා සමහර බදන්නවා කොවිඩ් ආසාදෙනලා කියලා මේ මීටර එකෙන් එනවා කොවිඩ් ආසාදෙනලා කියලා PCR වලින් අපිට කිසිම රෝග ලක්ෂණයක් නැහැ ඉවර වෙනකමුත් වගේ. අන්න එවැනි ඇසිම්ප්ටොමැටික් අයවලුන්ට පමණක් ප්‍රතිකාර කරන්න බැරිද කියලා රෝහලක් වලට මේ හෝටලයක් පරිවර්තනය කළා කරන්න. ඉතින් දැනට ලංකාවේ ප්‍රධාන රෝහල් පද්ධති පවත්වගෙන යන ආයතන මගින් එක හෝටලයක් පමණක් දැනට ඉදිරිපත් වෙලා මේක පවත්වාගෙන යන්න ඉදිරියේදී බලාපොරොත්තුෙන් ඉන්නවා. ඉතින් ඒක තාම දිනවක් ආනුවක් නැහැ. අද 3කට ඉස්සලා අතිගරු ජනාධිපතිතුමා මට උපදෙස් ලබා දුන්නා පුළුවන් ද කියලා හමුදාවෙන් හරි රෝහලක් දැන් අපි ඔබ දන්නවා නිරෝධායන මධ්‍යස්ථාන 100%ක්ම කරන්නේ හමුදාවෙන්. කිසිම සෞඛ්‍ය ශාස්ත්‍රයේ සෞඛ්‍ය අංශවල කට්ටිය සම්බන්ධ වෙන වෛද්‍යවරුන් නෙමෙයි සම්බන්ධ වෙන මේ නිරෝධායන කරලා. ඉතින් එහෙමනම් නිරෝධායන වගේම තමයි මේ සිම්ප්ටොමැටික් කියන්නේ පොඩි වෙනසක් තියෙන්නේ. එවැනි හින්දා හමුදාවෙන් හරි හෝටලයක් අරගෙන මේක දෙය කරන්න බැරිද කියලා දින 3ක් වෙනවා අදටත් ජනාධිපතිතුමා මගෙන් ඇහුවා. ඉතින් මම අද උදෑසන වෙනකොට අපි බැහැයි කියලා දෙයක් නෑ අපි හැමෝම කියන්නේ. ඒකින්ද ශ්‍රී ලංකා යුද හමුදාවේ වෛද්‍යවරුන් යොදවලා අද උදෑසන පටන් අපි මෙවැනි පෞද්ගලික ප්‍රතිකාර කරන ආකාරයේ කොවිඩ් ආසාදිතයන් ප්‍රතිකාර කරන රෝහලක් අපි පවත්වාගෙන යාමට කටයුතු කරනු ලබනවා. 51 වන ආසියානු බෞද්ධ සාම සම්මේලනය ලබන 14 වෙනිදා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. කොරෝනා ව්‍යසනයට මුහුණ දීම උදෙසා ධර්මානුකූලව ගත හැකි ක්‍රියාමාර්ග ගැන මෙවර සමුළුවේදී සාකච්ඡාවට ලක්වන බවයි එහි සංවිධායක මහාචාර්ය පූජ්‍ය මෙදගොඩ අබේතිස්ස හිමියන් ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී සඳහන් කළේ. ආසියානු බෞද්ධ සාම සම්මේලනයේ ශ්‍රී ලංකාවේ ශාඛාවන් දෙකක් තියෙනවා. පරමධම්ම චේතිය විහාරස්ථානයේ සහ පැපිලියාන සුනේත්‍රා මහාදේවී පිරිවෙන් රාජමහා විහාරස්ථානයේ කියන මේ ස්ථාන දෙක මුල් කරගෙන මෙම ආයතන දෙකම එක් වෙලා තමයි මෙවර මෙම විශේෂ සමුළුව පවත්වන්නට කටයුතු කරන්නේ. එහි ආරම්භක සභාවාරයේ ජනාධිපතිතුමාගේ ප්‍රමුඛත්වයෙන් මල්වතු අස්ගිරි රාමඤ්ඤ අමරපුර මහානායක අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් ප්‍රධාන දේශනය සිදු කරන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මැතිතුමාගේ සහභාගීත්වයෙන් 2021 ජනවාරි 14 වෙනිදා උදෑසන 9:30ට සම්බෝධි විහාරස්ථානයේ සිද්ධ කරන්නට කටයුතු සංවිධානය කළා තියෙනවා. මෙවර COVID-19 වසංගතය නිසා මීට සම්බන්ධ වීමට හැකියාවක් නැහැ විදේශගත බෞද්ධ නායකයින්ට. ආසියානු බෞද්ධ සාම සම්මේලනයට අදාළ වූ එම ස්ථානයන්හි Zoom මාර්ගයෙන් මෙමර අපි ඒ වැඩසටහන සවස් වරුවේ සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා සාකච්ඡා සභාවාරය. මෙවර සමුළුවේදී විශේෂයෙන්ම අවධානය යොමු වෙන්නේ බලවත් රටවල් සහ දුර්වල රටවල් අතරේ මේ වෛරස් එක නිසා දැවැන්ත පරතරයක් ඇති වෙලා තිබෙනවා බෞද්ධ අබෞද්ධ ભેදයකින් තොරව. මේ කියන කොරෝනා COVID-19 වෛරස් එක සමග බුදුරජාණන් වහන්සේගේ දේශනයත් සාමයත් කියන මේ තේමාව මාතෘකාව අරගෙන ඒ තුලින් මේ ප්‍රශ්නයට මුහුණ දීමටත් ලෝකයේ තිබෙන බල තරඟය විශේෂ බෞද්ධ න්‍යායාත්මක පිළිතුරක් ලබා දීම ඒක තමයි ප්‍රධාන මාතෘකාවක් හැටියට මේවට සාකච්ඡා වෙන්නේ. කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. එළඹෙන සඳුදා දින පාසල් විවෘත කිරීමේ සැලසුම් ක්‍රියාවට නැංවීමේදී අධ්‍යාපන ප්‍රවාහන බලධාරීන් මෙන්ම මව්පියන්ද වගකීමෙන් ක්‍රියා කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා. මේ අතර පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව වැඩපිළිවෙලක්ද ආරම්භ කර තිබෙනවා. බස්නාහිර පළාතේ සහ හුදකලා කර ඇති පොලිස් වසම්වල පාසල් හැර සෙසු ප්‍රදේශවල පාසල් ලබන සඳුදා දින ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මේ පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා. 2 සිට 13 දක්වා පන්ති සඳහා පාසල් 2021 වසර සඳහා ආරම්භ කිරීමට මේ සඳහා සුවිශේෂී වැඩපිළිවෙලක් අපි දියත් කළා. එනිසා මේ පාසල් අරින්නේ ඔබගේ දරුවා වෙනුවෙන්. එනිසා ඔබ කොහොමද මේ දරුවා සුරක්ෂිතව ගෙනල්ලා රට ආරක්ෂා කරලා හැම දෙයකම වග වෙන්නේ කොහොමද කියන එක තමයි ඔබගේ කාර්යභාරය. ඔබ ඔබේ වගකීම
ඉටු කිරීමට අපකප වෙන්න. ගුරු මහත්ම මහත්මියනොත් ආදර්ශමත් වෙන්න ඕන. ඒතර දෙමව්පියෝන් ආපහු ගෙදර එන දරුවව ගෙදර අයට අනතුරක් නොවන විදියට දුරස්ථභාවය තියාගන්න එක, ඒ වගේ දේවල් ගැන දෙමව්පියෝ සැලකිලිමත් වෙන්න ඕන. අපි අතිරේක බස් රථ යොදවන්නට කටයුතු කරලා තියෙනවා. ඒ පිළිබඳව සියලුම ඩිපෝ කළමනාකරුවන් මේ වෙන විට දැනුවත් කරලා තියෙනවා. පාසල් වෙත දරුවන් ප්‍රවාහනය කිරීමට අවශ්‍ය සියලු සහයෝගය අපි මේ වෙලාවේ දරුවන් ගැන හිතලා කටයුතු කරගෙන යනවා. යම් යම් ගැටලු දුෂ්කරතා ඇති වෙයි අපිට. අපේ සංගමයක් වශයෙන් අපේ සියලු කටයුතු අපි දරුවෝ වෙනුවෙන් ඉෂ්ට කරනවා. ළමයි සම්බන්ධයෙන් වගකීම දෙමව්පියන්ට බාර දීලා තියෙන්නේ. පාසල සම්බන්ධයෙන් වගකීම විදුහල්පතිට බාර දීලා තියෙන්නේ. ඒක අධ්‍යාපන අමාත්‍යාංශයට වගකීමක් මේකේ නැහැ. පාසල් ඇරියලමදි විෂය මාලාව කොහොමද ක්‍රියාත්මක කරන්නේ, විභාග ක්‍රමය කොහොමද ක්‍රියාත්මක කරන්නේ, ඒවට අදාළ වැඩ පිළිවෙලක් හදන්න ඕනේ කියලායි අපි කියන්නේ. ජාතික සම්පත් රැක ගැනීම සඳහා ජාතික සම්පත් විකිණීමට වත්මන් ආණ්ඩුවට සිදුව ඇති බව ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. දේශීය සම්පත් සුරකීම සඳහා ජනතාව දැනුවත් කිරීම සඳහා පැවති වැඩමුළුවට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ. අපේ රට ආර්ථිකයේ විවිධ අර්බුද රැසකට මුහුණ දීලා තිබෙනවා. වර්තමානයේ අපේ රටේ ආර්ථිකයේ මුහුණ දී තිබෙන ණය අර්බුදේ ආණ්ඩුව ඇස්තමේන්තු කරලා තිබෙනවා ට්‍රිලියන 5.9ක් ණය ගන්න. එහෙනම් අපේ ණය පංගුව 2021 අවසන් වෙනකොට තව ට්‍රිලියන 3කින් ඉහළ යනවා. පහුගියදා ඉන්දියාවත් එක්ක සාකච්ඡා කරා ඩොලර් බිලියනක ණයක් ගන්න. මොකක්ද ඉන්දියාව කියන්නේ? අපි ඩොලර් බිලියනේ ණය දෙන්න try එකක් දෙන්නම්. හැබැයි නැගෙනහිර ජැටියගෙන කොහොමද? ඔච්චර යහන්නේ. චීනෙන් ඉල්ලලා තියෙනවා. ඩොලර් මිලියන 1300ක ණයක් ඉල්ලනකොට අහනවා රාජ්‍ය භාග්‍ය ලෙස හෙක්ටාර් 64ක් ලංකාවට අයිති. ඒ 64 ගැන මොකද කියන්නේ? මේ ආර්ථිකයේ මුහුණ දී තිබෙන අගාධය තමයි ජාතික සම්පත් රැක ගැනීම සඳහා, ජාතික සම්පත් විකිණීම සඳහා අද මේ ආණ්ඩුවට බල කරමින් තිබෙන්නේ. කෘෂිකර්ම හා පශු සම්පත් බලකාය නමින් විශේෂ බලකායක් අද යුද හමුදාව විසින් ස්ථාපිත කළා. එහි මූලික කටයුතු අද ආරම්භ වුණේ යුද හමුදාපතිවරයාගේ මූලිකත්වයෙන් යුද හමුදා මූලස්ථානයේදී. යුද හමුදා මූලස්ථානයේදී මේ වෙනුවෙන් විශේෂ උත්සවයක් අද පෙරවරුවේ සංවිධානය කර තිබූ අතර එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුණේ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතායි. යුද හමුදාපතිතුමා විසින් අත්සන් තැබීමයි සිදුවන්නේ. මෙම වැඩපිළිවෙලට සමගාමීව දැනට යුද හමුදා විසින් සිදු කරන කෘෂි සහ පශු සම්පත් ව්‍යාපෘති පිළිබඳ ප්‍රදර්ශනයක්ද සංවිධානය කර තිබුණා. තමයි මේ මැස තමන්ගේ ජනාවාසය වැඩි කරගන්න අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කෘෂිකාර්මතය පිළිබඳව ඇති එම කර්තව්‍යයන් සාක්ෂාත් කිරීම සඳහාත් විශේෂයෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාවේ ආහාර ස්වයංපෝෂිතත්වයක් ලබා දීම වෙනුවෙනුත් අද දින ශ්‍රී ලංකා යුද හමුදාවේ කෘෂිකාර්මික හා පශු සම්පත් බලකායක් අතිගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පිහිටවීමට අපි කටයුතු කරනු ලැබුවා. ශ්‍රී ලංකා යුද හමුදාවේ මෙතෙක් කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් සහ පශු
සම්බන්ධයෙන් අධ්‍යක්ෂක මණ්ඩලයක් තිබුණත් ඉතාමත් සුළු භූමි භාග ප්‍රමාණයක පමණක් මෙම කෘෂි කර්මාන්තය කිරීමට අපි කටයුතු කරලා තිබුණත් මෙමගින් අපි විශාල වශයෙන් ශ්‍රී ලංකාවේ යුද හමුදාවේ ආහාර අවශ්‍යතාවයෙන් යම් කිසි කොටසක් හෝ යම් යම් කෘෂි සහ අනිකුත් ද්‍රව්‍යයන් වලින් යුද හමුදාව ආහාර සුරක්ෂිත භාවයක් සහ ස්වම්පෝෂණ වීමට අපි උත්සාහ කරනු ලබනවා. එපමණක් නෙවෙයි ශ්‍රී ලංකා යුද හමුදාවට ඔබෙන් රටේ ජනතාව වෙනුවෙන් විශේෂයෙන්ම කෘෂිකර්ම ශේෂ්ත්‍රයෙන් ශ්‍රී ලංකාවේ රට ස්වම්පෝෂිත කිරීම සඳහා ගන්නා උත්සාහයට ප්‍රමුඛ දායකත්වයක් ශ්‍රී ලංකා යුද හමුදාවෙන් අපි ඉදිරි කාල සීමාවෙදී මෙවැනි බලකායක් පිහිටුවීමෙන් අපි බලාපොරොත්තු වෙනවා. COVID-19 ආසාදිතයින් 522 දෙනෙකු ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වුණා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 46248ක්. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ වාර්තා කළ COVID-19 ආසාදිත මරණ දෙකත් සමග මෙරට සිදු ඇති සමස්ත COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 219 දක්වා ඉහළ ගියා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ වාර්තා කළ COVID-19 ආසාදිත මරණ දෙකින් එක් මරණයක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර ඒ දෙහිවල පදිංචිව සිටි 60 වී ඇති පුද්ගලයෙක්. ඔහු කොළඹ ජාතික රෝහලේ සිට ජාතික බෝව නිරෝග විද්‍යායතනයට මාරු කර යැවීමෙන් අනතුරුව ඊයේ මිය ගොස් වෙනවා. මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ ලේ විෂවීම, වකුගඩු ආසාදනය සහ කොවිඩ් නියුමෝනියාවයි. COVID-19 ආසාදිත අනෙක් මරණය කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා. අලව්ව ප්‍රදේශයේ පදිංචිව සිටි 78 හැවිරිදි කාන්තාවක් කුරුණෑගල ශික්ෂණ රෝහලෙහි සිට නාරම්බල දිස්ත්‍රික් රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව ඊයේ මිය ගොස් ඇත්තේ COVID-19 ආසාදනයත් සමග උග්‍ර දියවැඩියාව, හෘදය අක්‍රිය වීම සහ ශ්වසන පද්ධතියේ උග්‍ර ආසාදනයක් හේතුවෙන්. ඊයේ මෙරටින් වාර්තා වූ COVID-19 ආසාදිතින් 522 දෙනාගෙන් එක් අයෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අයෙක්. සෙසු ආසාදිතින් 521 දෙනාගෙන් 206 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 97 දෙනෙකු වාර්තා වුණා. කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 81ක්. සෙසු ආසාදිතින් 137 දෙනා දෙවයිනේ අනිකුත් ප්‍රදේශවලින් වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ. මේ අනුව මිනුවන්ගොඩ පෑලියගොඩ COVID-19 පොකුරට අදාළව මේ වන විට ආසාදිතින් 42476 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ඉන් 36265 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් වෙනවා. ගල්ල බන්ධනාගාරයේ කාන්තාරන්දවියන් 34 දෙනෙකු COVID-19 ආසාදිතින් ලෙස ඊයේ හඳුනාගෙනුණා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් පාලන චන්දන ඒකනායක මහතා පැවසුවේ එහි නිලධාරීන් දෙදෙනෙකුද ආසාදිතින් ලෙස හඳුනාගෙන ඇති බවයි. ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට පියවරගෙන තිබෙනවා. වලස්මුල්ල නගරයේ ආශ්‍රිතව සිදු කළ PCR පරීක්ෂණ 218කින් 6 දෙනෙකු COVID-19 ආසාදිතින් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඉන් දෙදෙනෙකු වලස්මුල්ල නගරයේ රාජ්‍ය බැංකු දෙකක සේවය කරන පුද්ගලයින් වන අතර එම බැංකු දෙක తాවකාලිකව වසා දැමීමටයි සෞඛ්‍යාංශ පියවර ගත්තේ. ඊයේ හඳුනාගත් ආසාදිතින් අතර එකම පවුලේ තිදෙනෙකුද වනවා. පොළොන්නරුව කදුරුවෙල නගරයේ කොටසක් ඊයේ රාත්‍රියේ සිට වසා දැමුණා. එම ප්‍රදේශයේ ඊයේ ආසාදිතින් 8 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. මේ වන විට ප්‍රදේශයට දැඩි ආරක්ෂාවක්ද යොදවා තිබෙනවා. COVID-19 එන්නත ලංකාවේ ජනතාවට ලබා දීම සඳහා අවශ්‍ය පෙර සූදානම් මේ වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සිදු කරමින් පවතිනවා. මේ මොන වගේ එන්නතක්ද අපේ රටට ගෙන්නන්නේ? ඒ එන්නතට අවශ්‍ය ශීත දාමය පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම්, ඒ වගේම ගබඩා කිරීමට අවශ්‍ය තරම් ගබඩා පහසුකම්, එන්නත ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම්, එන්නත ලබා දෙන්නේ කුමන ස්ථානවලද, කුමන ආකාරයකට, කොයි කාලයක් තුලද එන්නත ලබා දීමේදී අපි ප්‍රමුඛතාවය ලබා දෙන්නේ අපේ රටේ මොන ජන කණ්ඩායම් වලටද කියන දේ පිළිබඳව ඇගයීමක් මේ අවස්ථාවේදී සිදු කරමින් පවතිනවා. රත්නපුර මැණික් කොටුව මැණික් වෙළඳපොළෙහි අහඹු PCR පරීක්ෂණ පැවැත්වීම සඳහා ගිය සෞඛ්‍ය අංශවලට එම වෙළඳුන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වුණා. මෙහි රැස්ව සිටි වෙළඳුන් කටයුතු කළේ සෞඛ්‍ය නීතිද උල්ලංඝනය කරමින්. සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසිය කොතෙක් පැහැදිලි කර දුන්නද ඒ පිළිබඳව අදාළ මැණික් වෙළඳුන් නොසලකා හරිමින් හැසිරුණේ මේ ආකාරයෙන්.
අනතුරුව නගරයේ සිටි වෙනත් පිරිසක් PCR පරීක්ෂණවලට ලක් කෙරුණා. අපි යෝජනා කළා ඔය රත්නපුර මැණික් කොටුවේ ඕක එකලං එන්නේ නැතුව රත්නපුර අතන ග්‍රවුන්ඩ් එකට අර තැනින් තැනට හට් දාලා ඉවර එතකොට අවුවයි කිව්වලු අරවා මේව එහෙම වෙන්නේ නැතුව යන්න බෑ කියලා. ඒක මට සැකේ තියෙන්නේ මට බයක් තියෙන්නේ අන්තිමට මැණික් පොකරකුත් අපිට ඇති වෙයිද කියලා මේගොල්ලන් මේ හැසිරෙන ආකාරය යන. රත්නපුර ශික්ෂණ රෝහල COVID-19 වෛරසයෙන් තොර කලාපයක් බවට පත් කිරීමටත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ආරක්ෂා කර ගැනීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වනිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැතුණා. ඒ පිළිබඳව ගත යුතු ක්ෂණික ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරෙනු අතර රෝහල් සේවා ශක්තිමත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස්ද රෝහල් බලධාරීන්ට මෙහිදී ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු බලධාරීන් පියවර ගත්තා. මුඛ ආවරණ නොමැතිව මාර්ගවල ගමන් කරන පුද්ගලයන් අත්අඩංගුවටගෙන නඩු පැවරීමට අමතරව PCR පරීක්ෂණ හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට ලක් කිරීමේ වැඩපිළිවෙල අදත් ක්‍රියාත්මකයි. ඊයේ දිනේ පමණක් එලෙස පරීක්ෂාවට ලක් කෙරුණු පුද්ගලයන් දෙදෙනෙකු COVID-19 ආසාදිතින් ලෙස හඳුනා ගැනුණා. ඊයේ දිනේදී බස්නාහිර පළාතේ කොළඹ ගම්පහ කළුතර දිස්ත්‍රික්ක තුනෙහිම මෙම මෙහෙයුම ක්‍රියාත්මක කරනු ලැබුවා. පුද්ගලයන් 252 දෙනෙක් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා ඒ වගේම පුද්ගලයන් 271 දෙනෙක් PCR පරීක්ෂණ සඳහා යොමු කරනු ලැබුවා. රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලට යොමු කළ දෙදෙනෙක් COVID ආසාදිතයින් බවට හඳුනාගෙන තියෙනවා. ඒ අනුව මෙම දින දෙකේදීම රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා යොමු කළ මුළු සංඛ්‍යාව 802ක්, පෙරේදා දිනේදී 14ක්, ඊයේ දිනේදී 2ක් ඇතුළුව 16 දෙනෙක් COVID ආසාදිතයින් බවට හඳුනාගෙන තියෙනවා. මේ වන විට COVID-19 ආසාදිතින් 46248 දෙනෙකු මෙරටින් හඳුනාගෙන ඇති අතර ඉන් 39023 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් වෙනවා. තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතින් සංඛ්‍යාව 7006ක්. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමුද. ශ්‍රී ලංකා යුද හමුදා සංඥා බලකායේ ඉතිහාස ග්‍රන්ථය ජනාධිපති කාර්යාලයේදී මාණ්ඩලික ප්‍රධානී සහ බලකාධිපති මේජර් ජෙනරාල් DAPN දෙමටපිටිය මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගන්වනු ලැබුවා. වාර්තුව පුතුපිටිය ප්‍රදේශයේදී කාන්තාවක් වෑන් රථයක ගැටි අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුර අසල වෙළඳසැලක තිබූ CCTV කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. එම අනතුරින් බරපතල තුවාල ලැබූ කාන්තාව කළුතර මහරෝහලට ඇතුළත් කර ඇති අතර වෑන් රථ රියදුරු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයට ඇදහැලෙන අධික වැසි සහිත කාලගුණයත් සමග ඓතිහාසික දළදා මාලිගාවේ පැතිබැම්මකට හානි සිදුව තිබෙනවා. මේ අතර වැවරවුම ප්‍රදේශයේ ඇති ගස් කඩා වැටීමෙන් වාහන ගමනාගමනයට බාධා එල්ල වී ඇති අතර නිවාස ගණනාවකටද හානි සිදුව ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. හැමිල්ටන් ඇලමාර්ගයේ ඔස්සේ සහ මුහුදු වෙල්ලට ගසාගෙන ආ ප්ලාස්ටික් ඇතුළු නොදිරන ද්‍රව්‍ය උපයෝගී කර ගනිමින් හැඳල ප්‍රදේශයේ පදිංචි ලලිත් සේනානායක මහතා විසින් ඇත්රූපයක් නිර්මාණය කර තිබෙනවා. වත්තල උස්වැටකීයාව වෙල්ල තීරයේ ඉදිකර ඇති මෙම අඩි 12ක් පමණ උසති ඇත්රූපය නැරඹීමට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැමිණියා. යලිත් කෙටි විරාමයක් ලබා ගැනීමටයි මේ සූදානම. ලයිව් ඇට් 12 තුලින් සමුගන්නයි සූදානම. ලයිව් ඇට් SMS සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකි අතර උණුසුම් පුවත් දැන ගැනීම සඳහා www.live8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ දවසක්.